ආයුබෝවන් දරුවනි. අද අපි කතා කරන්න යන්නේ 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට අදාළ ව්‍යුහගත රචනා කොටස පිළිබඳව. මම හිතනවා ඔබ ප්‍රශ්න පත්‍රයේ අතැතිව ප්‍රශ්න වලට පිළිතුරු ලියලා සූදානම් වෙලා ඇති කියලා. මෙහෙම පිළිතුරු ලියලා ඔබ ප්‍රශ්න පත්‍රයට සහභාගී වෙනවා නම් ඒක ඔබට වඩා වාසිදායක වෙනවා. ඒ නිසා හැකිතරම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා සූදානම්ව මේකට සහභාගී වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි, අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඒකේ A කියන කොටස තියෙනවා පාසලක විද්‍යාගාරයට අවශ්‍ය වායුමය ඉන්ධන ලබා ගැනීමේ ජීව වායු ජනකයකින් ඉන් නිපද වෙන ජීව වායුවේ අඩංගු වායු වර්ග 4ක සංයුතිය සෑම දින 3කට වරක් නිර්ණය කරන ලදී. එම තොරතුරු ප්‍රස්තාරයේ දැක්. ඔබට පේනවා ඇති ඔබගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්තාරය පෙන්වුම් කරලා තියෙනවා. බලන්න මේ ප්‍රස්තාරයේ වායු වර්ග 4ක් ගැන කතා කරලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව ගැන කතා කරලා තියෙනවා. දැකලා ඇති කාබන් ඩයොක්සයිඩ් වායුවේ තියෙන තිතයි, ඉරයි ආදී වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ගමන් කරලා තියෙනවා. ඊළඟට මීතේන් වායුව පේනවා ඉහළට ගෙනිහින් තියෙන මීතේන් වායුවේ ප්‍රස්තාරය. ඊළඟට ඔක්සිජන් වායුව තියෙනවා. ඔක්සිජන් වායුව අඩු වීගෙන යන ආකාරයට පෙන්වුම් කරලා තියෙනවා තිත් වලින් විතරක්. ඊළඟට තනි ඉරකින් පෙන්නලා තියෙනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව. මේ එතන දාලා තියෙනවා ppm කියලා අගයක් දක්වලා තියෙනවා. මොකද මේ ppm කියලා කියන්නේ parts per million කියන එක. ඒ කියන්නේ මිලියනයකට තියෙන පංගු ප්‍රමාණය කියන එක තමයි ppm වලින් දක්වලා තියෙන්නේ. ඇතැම් අවස්ථාවලදී මෙතන ppb කියලා දාලා තියෙන්න පුළුවන්. ඒ ppb කියලා දාලා තිබුණොත් ඒ කියන්නේ parts per billion කියන එක. ඒ කියන්නේ බිලියනයකට අඩංගු ප්‍රමාණය කියන එක තමයි දක්වන්නේ. හොඳයි, මේ ප්‍රස්තාරය දිහා බැලුවහම ඔබට පේන දේවල් ටිකක් බලන්න. මේකේ ඉහළට ගිහින් තියෙනවා මීතේන් වායුව ඉහළටම ගිහිල්ලා තියෙනවා ප්‍රස්තාරයේ. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව තරමක් ඉහළට ඇවිල්ලා ඊට පස්සේ එකම මට්ටමේ පැවතිලා තියෙනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව ඉහළට ගිහිල්ලා ශනික අඩුවීමකට ලක් වෙලා ඊට පස්සේ එකම මට්ටමක පැවතිලා තියෙනවා. ඔක්සිජන් වායුව ක්‍රමයෙන් අඩු වෙලා අඩුම මට්ටමකට පින්නුම් වෙලා තියෙනවා. මම හිතනවා ඔබට ප්‍රස්තාරය නිරීක්ෂණය කරන්න ඇති කියලා. එහෙමනම් ඒ අනුව අපි දැන් ප්‍රශ්න වලට පිළිතුරු සොයමු. ඒකේ පළවෙනි කොටස අහනවා අදාළ කාල පරිච්ඡේදය තුලදී නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වී ඇත්තේ කුමන වායුවේද? දැන් ඔබට පැහැදිලිව පේනවා මීතේන් වායුවේ තමයි නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා CH4 කියලා ඔබට පිළිතුර ලියන්න පුළුවන්. නැත්නම් මීතේන් කියලා එක ලකුණක් ලැබෙනවා. දෙවෙනි කොටස අහනවා 15 වෙනි දිනයේදී සංයුතිය අනුව වායු මිශ්‍රණයේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කොපමණ පැවතියේද කියලා අහනවා. ඔන්න බලන්න මොකක්ද අහන්නේ 15 වෙනි දිනේ. එතකොට ඔබ 15 වෙනි දිනයට යන්න ඕනේ. දිනවලින්. 15 වෙනි දිනේදී ඉහළට යන්න පුළුවන්. ඉහළට ගමන් කරාම ඔබට පේනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ප්‍රමාණය කොච්චරද තියෙන්නේ? 10යි ppm කියන එක තමයි තියෙන්නේ. 10යි ppm කියලා දක්වලා තියෙනවා හයිඩ්‍රජන් ප්‍රමාණය. ඒ උත්තර තමයි පිළිතුර තමයි ඔබ ලියන්න ඕනේ. එතකොට ලකුණක් ලැබෙනවා. තුන්වෙනි කොටස අහනවා ජීව වායු නිපද වෙනුයේ ශාක හා සත්ව අපද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් ඒ බව තහවුරු වන්නේ ප්‍රස්තාරයේ දැක්වෙන කුමන වායු සංයුතියේ විචලනය මගින්. නිර්වායු කියලා මේ කතා කරන්නේ අපි කියන නිර්වායු ශ්වසනය කරන්නේ ඔක්සිජන් නොමැතිව සිදු කරන ශ්වසනය. ඒක තමයි නිර්වායු ශ්වසනය කියලා කියන්නේ. එතකොට මේ නිර්වායු ශුද්ධජීවීන් ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිජන් නැතුව. එහෙනම් මෙතන පැහැදිලිව පේනවා අපිට ඔක්සිජන් මට්ටම ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔක්සිජන් මට්ටම අඩු වීම කියන්නේ ඔක්සිජන් වල අවශ්‍යතාවයක් මෙතන පෙන්වුම් කරන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔක්සිජන් තමයි මේකේ විචලනය පෙන්වුම් කරන්න තියෙන වායු වර්ගය. එක ලකුණක් හම්බෙනවා. හතරවෙනි කොටස අහනවා ප්‍රස්තාරයේ දැක්වෙන වායු වර්ග අතරින් ඉන්ධනයක් ලෙස භාවිතා කරන්නේ නැත්නම් ක්‍රියා කරන්නේ කුමන වායුවද කියලා. අපි දන්නවා ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්නේ මීතේන් වායුව. මොකද මීතේන් වායුව දහනය කළා තමයි විද්‍යාගාරයේදී බාන්සන් දැල්ල ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නේ. නැත්නම් අපි දහනය සඳහා අවශ්‍ය ඉන්ධනය සපයාගන්නේ මේ මීතේන් වායුව මගින්. එහෙනම්
උත්තරේ ලියන්න පුළුවන් මීතේන් නැත්නම් මෙතේන් වායුව. එහෙම නැත්නම් CH4 කියලා ඔබ ලියුවොත් ඒකත් නිවැරදි වෙනවා. එක ලකුණක් ලැබෙනවා. පස්වෙනි ප්‍රශ්නේ අහනවා ජීවවායු ජනකය පවත්වාගෙන යාම 4R ලෙස හැඳින්වෙන අපද්‍රව්‍ය කළමනාකරණ මූලධර්ම අතරින් කුමන මූලධර්මය සඳහා නිදසුනක් වේද? අපි මීට පෙරත් කතා කරලා තියෙනවා මේ 4R මූලධර්මයේ පිළිබඳව. මොකක්ද 4R මූලධර්මය කියලා කියන්නේ? අපි කියනවා replace, reuse, recycle and reduce කියන එක. ඔන්න ඔය මූලධර්ම වල කුමන මූලධර්මයකද මේක අයිති කියන එක තමයි මේ අහන්නේ. දැන් මෙතන මොකද කරන්නේ? කුණු කසල දි รา පත් වෙලා තමයි ජීව වායුව නිපද වෙන්නේ. එහෙමනම් අපි මොකද කරන්නේ? ප්‍රතිචක්‍රීකරණය කියන ක්‍රියාදාමය තමයි මෙතනදී නැත්නම් රීසයිකල් කියන ක්‍රියාදාමය තමයි මෙතන භාවිතා වෙන්නේ. නම් ඔබ ලියන්න ඕනේ ප්‍රතිචක්‍රීකරණය නැත්නම් රීසයිකල් කියන ක්‍රියාදාමය තමයි ලියවෙන්න ඕනේ. එහෙම තිබුණොත් ලකුණු එකක් ලැබෙනවා. හොඳයි. ඒකේ B කොටස. ඒකේ පළවෙනි එක අහනවා උක්ත විද්‍යාගාර ගොඩනැගිල්ලෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනෙල් වැඩි සංඛ්‍යාවක් සවිකර තිබීමයි. එය පහත A හා B තත්ත්ව පවත්වා ගැනීමට දායක වන ආකාර දෙක බැගින් සඳහන් කරන්න කියලා කියනවා. පැහැදිලිද කියපු දේ? මේක ජනෙල් විශාල සංඛ්‍යාවක් නැත්නම් වැඩි සංඛ්‍යාවක් භාවිතා වෙනවා. ජනෙල් භාවිතා කරන්නේ මොකටද කියන එක අපි දන්නවනේ. ජනෙල් වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොනවද ප්‍රධාන කාරණා දෙක? එකක් තමයි ආලෝකය හොඳින් ලබා ගැනීම සඳහා අපි ජනෙල පාවිච්චි කරනවා. අනිත් එක තමයි වාතාශ්‍රය හොඳින් ලබා ගැනීම සඳහා ජනෙල පාවිච්චි කරනවා. එහෙමනම් විද්‍යාගාරයේ මෙහෙම වැඩි ජනෙල ප්‍රමාණයක් සහිතව සකස් කරලා තිබීමෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ ආලෝක ධාරාවක් විද්‍යාගාරය තුළට ඇතුළු කර ගැනීම. ඒ වගේම තමයි හොඳ වාත ධාරාවක් නැත්නම් සුළං ධාරාවක් විද්‍යාගාරය තුළට ඇතුළු කර ගැනීම. ඊට අමතරව අපිට කියන්න පුළුවන් අපි සිසුන් කණ්ඩායමක් මේ පන්ති කාමරය තුළ සිටිනකොට ඔවුන් පිට කරන ප්‍රශ්වාස වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා මේ කාමරයේ උණුසුම් වීම සිද්ධ වෙනවා. අන්නේ උණුසුම් වාතය පිට කිරීම කියන එක. එහෙම නැත්නම් ඒ උෂ්ණත්වය අඩු කිරීම, එහෙම නැත්නම් සිසිල් කිරීම කියන தත්ත්වය සඳහා මේ ජනේල වැදගත් වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. ඒතර මේ කරුණු වලින් කරුණු දෙකක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. වැදගත් කරුණු දෙක තමයි ආලෝකය හොඳින් පවත්වාගෙන යාම සහ වාතාශ්‍රය හොඳින් පවත්වාගෙන යාම කියන කරුණු. එහෙම ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ඒකේ B කොටසේ අහන්නේ විදුලි පරිභෝජනය අවම කිරීම කියන එක. දැන් ඔබට පැහැදිලි වෙනවා දැන් මෙතනින්ම. මොකද්ද? අපි ආලෝකය පිටින් ලබා ගන්නව නම් විද්‍යාගාරය ඇතුලේ අපිට බල්බ දාන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් බල්බ දාන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ බල්බ සඳහා යන විදුලිය අඩු වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි මේක හොඳට වාතාශ්‍රය ලැබෙන ආකාරයට සකස් කරලා තියෙනවා නම් අපි විදුලි පංකා ක්‍රියාත්මක කරවන්න අවශ්‍යතාවයක් නැහැ. එhmenan විදුලි පංකා ක්‍රියාත්මක කරවීම සඳහා යන මුදල අඩු වීම සිද්ධ වෙනවා මේ තත්ත්වය නිසා. එහෙනම් ඔන්න ඔය පිළිතුරු දෙක ඔබට ලියන්න පුළුවන්. එහෙම ලිව්වා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඒකේ දෙවෙනි කොටස. මෙම විද්‍යාගාරයේ විදුලි බුබුළු දැල්වීම සඳහා විදුලිය නිපද වෙන්නේ පහත පරිදිය. ඔන්න පියවර එකක් දීලා තියෙනවා. පියවර 1 ජීව වායුව දහනය කර ජලය නැටවීමේදී නිපද වෙන හුමාලය අධික පීඩනයක් යටතේ පවත්වා ගැනීම. පියවර 2 අධික පීඩනයක් යටතේ පවත්වන හුමාලය විදීමෙන් තලබමරයක් ක්‍රියා කරවීම. ටර්බයිනයක් ක්‍රියාකරන ඊළඟට කියනවා ක්‍රියාත්මක තලබමරය ඇසුරින් විද්‍යුත් ජනකයක් ක්‍රියා කිරීම. අපි දන්නවා ජලය හුමාන් දහන ජලය රත් කරලා හුමාලය ලබා ගන්නවා. හුමාලයෙන් තලබමර ක්‍රියාත්මක කරනවා. තලබමරයට සම්බන්ධ වෙලා තියෙන ඩයිනමෝ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විදුලිය නිපදවීම සිද්ධ වෙනවා. ඔන්න ක්‍රියාදාමය. උක්ත ක්‍රියාවලියට අදාළ පහත ශක්ති පරිවර්තන සටහන සම්පූර්ණ කරන්න. මේකේ පියවර දෙකක් දීලා තියෙනවා. එකක් තමයි රසායනික ශක්තිය. ඒ කියන්නේ ඉන්ධන දහනය කිරීම කියන එක. ඊට පස්සේ විභව ශක්තිය කියලා කියනවා ඉන්ධන දහනය කිරීම නිසා ජලය වාෂ්ප කරලා ඒ වාෂ්ප වලට විභව ශක්තියක් ලබා දෙනවා. ඒ විභව ශක්තිය වලින් ටර්බයින කරකවනවා. ජලයේ තියෙන ඊළඟට ජල වාෂ්ප වල චාලක ශක්තිය මගින් ටර්බයින කරකවනවා. එහෙනම් චාලක ශක්තිය කියන පිළිතුර ලියන්න පුළුවන් A කියන කොටුවට. ඒක නිසා විද්‍යුතය නිපද වෙනවා. එහෙනම් B කියන කොටුවට ලියන්න තියෙන්නේ විද්‍යුත් ශක්තිය කියන එක. ලකුණු දෙකක් ලැබෙනවා. C කියන කොටස. එක්තරා සතියක විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ජලය බැහැර කෙරෙන කාණුවට
අවට වායු ගෝලයට මුදා හරින ලද සංයෝග කිහිපයක් පහත දැක්වේ. ඔන්න සංයෝග ටිකක් දීලා තියෙනවා. බලමු මොනවද සංයෝග කියලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් ඩයික්‍රෝමේට්, සෝඩියම් ෆොස්ෆේට්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව කියන එක. එම සංයෝග ඇසුරින් පහත දැක්වෙන එක් ප්‍රකාශයට වඩාත්ම අදාළ වන සංයෝගය ඉදිරියෙන් දී ඇති තිර මත ලියන්න කියලා. එහෙනම් බලන්න මොනවද සංයෝග ගැලපෙන්නේ? පළවෙනි එක අහනවා පාංශු pH අගේ ඉහළ නැංවීමට දායක වීම. pH අගේ ඉහළ නැංවෙනවා කියලා කියන්නේ අපි කියනවා පසේ බාෂ්පිකතාවය වැඩි කර ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුර්වල බාෂ්පයක්. දුර්වල බාෂ්පයක් පසට එකතු කරාම පසේ pH අගේ වැඩි වීම සිද්ධ වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. දෙවෙනි කොටස අහනවා භූගත ජලයේ බැරලෝහ සංයුතිය ඉහළ නැංවීමට හේතු වේ. බැරලෝහ විදියට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් කැල්සියම් කියන්නේ ලෝහයක්. මෙතන තියෙන ලෝහ තියෙනවා කැල්සියම්, පොටෑසියම්, සෝඩියම් කියන ලෝහ තියෙනවා. ඊට අමතරව තියෙනවා ක්‍රෝමියම් කියන එකක්. ක්‍රෝමියම් කියන්නේ බැරලෝහයක්. එහෙනම් ක්‍රෝමියම් එකතු වෙන්නේ කොහෙන්ද? පොටෑසියම් ඩයික්‍රෝමේට් කියන රසායනික සංයෝගයේ එකතු වීම නිසා. තුන්වෙනි එක අහනවා ජලාශයක එක්රැස් වීමෙන් එහි සුපෝෂණ තත්ත්වයක් ඇති කිරීමට දායක වෙන්නේ මොනවද කියලා අහනවා. මොකද සුපෝෂණ තත්ත්වය ඇතිවීම සිද්ධ වෙන්නේ ජලාශයකට නයිට්‍රේට් සහ ෆොස්ෆේට් අයන එකතු වීමමයි. ඒතර මෙතන නයිට්‍රේට් ෆොස්ෆේට් අයන වලින් මෙතනදී එකතු වෙන්නේ මොනවද? සෝඩියම් ෆොස්ෆේට් කියන එක. සෝඩියම් ෆොස්ෆේට් එකතු කරනකොට ෆොස්ෆේට් අයන ජලයට එකතු වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ෆොස්ෆේට් අයන නිසා සුපෝෂණය වීම සිද්ධ වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ සෝඩියම් ෆොස්ෆේට්. හතරවෙනි කොටස ප්‍රකාශ රසායනික ධූමිකාව මෙන්ම අම්ල වැසි ඇති කිරීමට දායක වේ කියලා කියනවා. අම්ල වැසි ඇති කිරීමට ප්‍රධාන වශයෙන් දායක වෙනවා. මේ වායු දෙකම දායක වෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන එකත් දායක වෙනවා අම්ල වැසි ඇතිවීමට. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වායුවත් දායක වෙනවා. හැබැයි මේ ප්‍රකාශ රසායනික ධූමිකාව කෙරෙහි බලපෑම සිද්ධ කරන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. මොකද මේ ප්‍රකාශ රසායනික භූමිකාව නැත්නම් අපි කියනවා ප්‍රභා රසායනික ධූමිකාව කියලා කියනවා. ආලෝක වාතයේ දෘශ්‍යතාව අඩු වීම කියන එකයි වෙන්නේ. වාතයකට එකතු වෙන වායු වර්ග සහ මීදුම කියන දෙක නැත්නම් ජල අංශු එකතු වෙලා හැදෙන ධූමිකාවක් විදිහට තමයි මේක සැලකෙන්නේ. ඒ නිසා වාතයේ දෘශ්‍යතාවය අඩු වීම සිද්ධ වෙනවා. ඒ නිසා කහ පැහැති ආලෝකයක් නැත්නම් පෙනීමක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මේකට හේතු වෙන වායුව විදිහට අපිට ගන්න තියෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව. ඒ පිළිතුරු හතරට ලකුණු හතරක් ඔබට ලැබෙනවා එක වෙලේ. හොඳයි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියලා තියෙනවා. බලන්න. ජීව වර්ගීකරණය පිළිබඳ දල සටහනක් පහත දැක්වේ. ඔබට පේනවා ඇති ප්‍රශ්නේ දල සටහන ජීවීන් අපි දන්නවා ජීවීන් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. අධිරාජධානි තුනකට වෙන් කරනවා. ආකියා, බැක්ටීරියා සහ යූකැරියා කියලා අධිරාජධානි තුනකට වෙන් කරනවා. එහෙනම් මෙතන එකේ පෙන්නලා තියෙනවා ආකියා, බැක්ටීරියා කියන අධිරාජධානි දෙක දක්වලා තියෙනවා. යූකැරියා කියන අධිරාජධානිය දක්වලා නැහැ. එහෙනම් අපිට ඒ හිස්තැන ලියන්න තියෙන්නේ යූකැරියා කියන එක. ඊළඟට යූකැරියා කියන අධිරාජධානිය අපි දන්නවා රාජධානි හතරකට වෙන් කරනවා. මොනවද රාජධානි හතර? ෆංගයි, ප්‍රොටිස්ටා, ප්ලාන්ටේ, ඇනිමාලියා කියන රාජධානි හතරකට වෙන් කරනවා. එහෙනම් මේ රාජධානි හතර අපි උතන සටහන් කරන්න. මේකේ ප්ලාන්ටේ කියන රාජධානිය ගත්තොත් ඒක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. අපි දන්නවා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියන. එතනදී සපුෂ්ප ශාක ආයි කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක කියන. අපුෂ්ප ශාක කාණ්ඩ දෙකකට බෙදෙනවා. අපි කියනවා බීජ හට ගන්නා ශාක සහ බීජ හටගන්නේ නැති ශාක විදිහට. ඇනිමාලියා රාජධානිය ගත්තොත් ඇනිමාලියා රාජධානිය ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා. පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. එහෙම නැත්නම් පොදුරට පෙළක් තියෙන සතුන් සහ පොදුරට පෙළක් නොමැති සතුන් කියලා කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ඒකේ පෘෂ්ඨවංශීන් කියන කට්ටිය කාණ්ඩ පහකට වෙන් කරනවා. ශීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවීන් සහ මත්ස්‍යයන් කියලා. නැත්නම් කියනවා මැමේලියාවන්, ආවේස්, ඊළඟට රෙප්ටීලියාවන්, ඇම්ෆීබියාවන් සහ පිස්කේස් කියලා කාණ්ඩ පහක් තියෙනවා. ඊළඟට අපෘෂ්ඨවංශීනුත් කාණ්ඩ පහකට වෙන් කරනවා. මොනවද කාණ්ඩ පහ?
අපි කියනවා සීලන්ටරේටාවන් නැත්නම් නිඩාරියාවන්, ඊළඟට මොලස්කාවන්, ඇනලිඩාවන්, ආත්‍රපොඩාවන් සහ එකයි නොඩමේටාවන් කියලා කාණ්ඩ පහකට වෙන්නේ. එහෙනම් බලමු මේකේ ප්‍රොටිස්ටා ෆංගයි ප්ලාන්ටේ කියන කට්ටිය තියෙනවා. එහෙනම් ඇනිමාලියා රාජධානිය. ඇනිමාලියා රාජධානියේ කොටස් දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. ඒකේ තියෙන කොටස් මේකේ දක්වලා තියෙනවා. පිස්කේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, ආවෙස්. එහෙනම් නැත්තේ මැමේලියා. සීලන්ටරේටා, ඇනලිඩා, මොලස්කා, ආත්‍රපොඩා. එහෙනම් නැත්තේ එකයි නොඩමේටා කියන කොටස. එhmenan අහනවා ප්‍රශ්නේ ඉහත සටහන ආධාරයෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. W X Y Z යන කොටු වල ඇති තිත්තිර මත අදාළ ජීව කාණ්ඩය ලියා සටහන් කරන්න කියලා කියනවා. මොකද කියන්නේ එතකොට දැන් අපි කිව්වා W එකට එන්නේ යූකැරියා කියන එක. යූකැරියා නැත්නම් යූකැරියා කියන රාජධානිය. ඊට පස්සේ ඇනිමාලියා X කියලා කියන්නේ ඇනිමාලියා කියන රාජධානිය. යූකැරියා ආදි රාජධානිය, ඇනිමාලියා රාජධානිය. ඊට පස්සේ පෘෂ්ඨවංශීන්ගේ Y කියලා කියන්නේ මැමේලියාවන්. ඒ වගේම අපෘෂ්ඨවංශීන්ගේ Z කියලා කියන්නේ එකයි නොඩමේටාවන්. ඔන්න පිළිතුරු 4 ලියන්න තියෙනවා ලකුණු 1 බැගින් ලැබෙනවා. ඒකේ දෙවෙනි කොටස. ප්‍රතිජීවක වලට සංවේදී නොවන ජීවීන් ඇතුළත් අධිරාජධානිය නම් කරන්න. අපි දන්නවා ප්‍රතිජීවක වලට අවනත වෙන එකම එක රාජධානියයි තියෙන්නේ කවුද? බැක්ටීරියා විතරයි. අපි දන්නවා බැක්ටීරියාවන් විනාශ කිරීම සඳහා අපි ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරනවා. ඇන්ටිබයොටික්ස් කියන ඒවා ලබා දෙන්නේ බැක්ටීරියා බැක්ටීරියා මගින් වන රෝග සඳහා. එහෙමනම් ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තු දෙන්නේ නැත්තේ කවුද? ආකියාවනොත් නෑ, යූකැරියාවනොත් නෑ. එහෙනම් ආකියා අධිරාජධානියට ජීවීන්ට ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බෑ. ඒ වගේම තමයි යූකැරියා අධිරාජධානියේ වෙසෙන ජීවීන් ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බෑ. එහෙනම් එම අධිරාජධානි වලින් එකක් ලියන්න තමයි ඔබට අවශ්‍ය වෙන්නේ ලකුණක් ලැබෙන්නේ. තුන්වෙනි එක ඇල්ගී ඇතුළත් වන්නේ කුමන රාජධානියටද? අපි දන්නවා ප්‍රොටිස්ටා රාජධානියේ කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්ගී, අනිත් එක ප්‍රොටසෝවා කියන කාණ්ඩ. එතකොට ඇල්ගී අයිති වෙන්නේ ප්‍රොටිස්ටා කියන රාජධානියට. එhmenan ලකුණක් ලැබෙනවා. හතරවෙනි කොටස අහනවා ඉහත වර්ගීකරණ සටහනේ දැක්වෙන එක් අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයට සුවිශේෂී වූ ලක්ෂණය බැගින් පහත දැක්වේ. එක් ලක්ෂණයේ ඉදිරියේ දී ඇති තිත්තිර මත එම ලක්ෂණය සහිත සත්ව කාණ්ඩය ලියන්න කියලා කියනවා. ඒ කොටස කියනවා මෘදු දේහ දැරි. මෘදු දේහ දරනවා නැත්නම් මෘත්වංගීන් කියලා කියන්නේ කවුද? මොලස්කාවන්. එහෙනම් ලියන්න ඕනේ මොලස්කා කියන එක. දෙවෙනි එක අහනවා දේහය සමාන ඛණ්ඩ වලට බෙදී පැවතීම. සමාන ඛණ්ඩ වලට බෙදලා තියෙන කාගෙද? අපි දන්නවා ශරීරය බාහිරව සහ අභ්‍යන්තරව සමාන ඛණ්ඩ වලට බෙදී ඇත. එහෙම නැත්නම් අපි කියන්නේ සකණ්ඩ පණුවන් කියලා කියනවා. සකණ්ඩ පණුවන් කියලා කතා කරන්නේ ඇනලිඩාවන්. එහෙනම් මේ පිළිතුර වෙන්නේ ඇනලිඩා කියන කට්ටිය. ඊළඟට C කොටස එනවා බුහුබා සහ මෙඩුසා ලෙස ආකාර දෙකකින් යුක්ත වේ. බුහුබාවන් සහ මෙඩුසාවන් අපි දන්න බුහුබාවන් කියලා කියන්නේ උපස්තරයකට සවි වෙලා වැඩෙන ජීවී කට්ටියක්. මෙඩුසාවන් කියලා කියන්නේ ජලයේ වාසය කරමින් මේ පිහිනමින් වාසය කරන කට්ටියක්. මේ ජීව කාණ්ඩ දෙක තියෙන්නේ නිඩාරියාවන් එහෙම නැත්නම් සීලන්ටරේටා කියන කාණ්ඩය තුල. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ සීලන්ටරේටා කියන එක. එහෙනම් ලකුණු 3ක් ඔබට ලැබෙනවා. ඒකේ B කොටස. දෙවෙනි ප්‍රශ්නේ B කොටස අපි කතා කරන්නේ ප්‍රවාසංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය සාධකයක් අධ්‍යයනය කිරීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද ඇටෝම රූපය දැක්වේ. පේනවා ඇති ඔබගේ ප්‍රශ්න පත්‍රයේ මේ රූප සටහන් ශාකයක් දීලා තියෙනවා. ඒකේ කඩු විදුරු තහඩුවකින් ආවරණය කරපු කොටසක්, අවරණ විදුරු තහඩුවකින් ආවරණය කරපු කොටසක් තියෙනවා. මෙම ඇටෝම පැය 48ක් අඳුරේ තබා පසුව පැය 5ක් ආලෝකයේ තබන ලදී. ඉන්පසු පත්‍රය ආවරණය කර තිබූ වීදුරු තහඩු ඉවත් කර පත්‍රයේ විශිෂ්ට පරීක්ෂාවට ලක් කරන ලදී. මොකද කියන්නේ පත්‍රයේ මුලින්ම පැය 48ක් අඳුරේ තියලා ඊට පස්සේ මේ ශාකයේ පැය 5ක් සූර්යාලෝකයට විවෘත කරලා තියලා මේ වීදුරු ආවරණය ඉවත් කරලා පරීක්ෂා කරා කියලා කියනවා. මොන මේකේ පළවෙනි කොටස අහනවා මෙම ඇටෝම භාවිතා කරන ලද්දේ ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය කුමන සාධකයේ පරීක්ෂා කිරීමටද? ඔබ දන්නවා කළු කඩදාසියකින් නැත්නම් කළු වීදුරු තාලුවකින් වසා තිබුණා කියලා කියන්නේ ආලෝකය ලැබීම බලක්වලා කියනවා. එhmenan පරීක්ෂා කරන සාධකය තමයි ආලෝකය. වඩා නිවැරදි ආලෝකය කියලා කියන එක සූර්යාලෝකය කියලා කියන්න පුළුවන්. මොකද සූර්යාලෝකය විතරක් නෙමෙයි ප්‍රභාසංශ්ලේෂණයට ආලෝකයේ බලපෑම සිදු කරනවා කියලා තමයි අපි කතා කරන්නේ. එහෙනම් ආලෝකය කියලා කියනවා නම් ඔබට ලකුණක් ලැබෙනවා. ඊක දෙවෙනි කොටස කියනවා
ඇටෝම පැය 48ක් අඳුරේ තැවීමට හේතුව මොකක්ද? ඇයි මේ අඳුර තියලා තියෙන්නේ? කලින් පත්‍රවල සෑදිලා තිබුණු පිෂ්ඨය පත්‍රවලින් ඉවත් කිරීම සඳහා. කලින් හැදිලා තියෙන පිෂ්ඨය පත්‍රවලින් ඉවත් කිරීම සඳහා තමයි අපි පැය 48ක් අඳුර තියෙන්නේ. මොකද අපි ශාකයක් ගත්තොත් ඒකේ පිෂ්ඨය තියෙනවා පත්‍රවල. ප්‍රභා සංශ්ලේෂණය කරමින් සිටියා නම් පිෂ්ඨය තියෙනවා. ඒතර මේ පිෂ්ඨය ඉවත් වෙන්න අඩුම ගානේ පැය 48ක්වත් යනවා කියන එක තමයි පරීක්ෂා කරලා හොයාගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ පත්‍රවල තියෙන පිෂ්ඨය සම්පූර්ණ පත්‍රවලින් ඉවත් කිරීම සඳහා පැය 48ක කාලයක් අඳුරේ තියෙනවා. එහෙනම් මේ පිළිතුර වැදගත් පිළිතුරක්. එවනම් ඔබ ලියන්න ඕනේ පිෂ්ඨය ඉවත් කිරීම සඳහා කියන. ලකුණු දෙකක් ලැබෙනවා ඔබට. තුන්වෙනි කොටස අහනවා පිෂ්ඨ පරීක්ෂාවේදී පත්‍රයේ පහත සඳහන් එක් එක් කොටසේ දක්නට ලැබෙන වර්ණය සඳහන් කරන්න. වර්ණය ලියන්න කියලා කියනවා. ඒක අහන පළවෙනි එක කළු වීදුරු තහඩු වලින් වසා තිබූ කොටස. දැන් කළු වීදුරු තහඩු වලින් වසා තිබුණා කියලා කියන්නේ එතනට ආලෝකය ලැබුණේ නැහැ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා නැහැ. එහෙමනම් එතන පිෂ්ඨය නැහැ. පිෂ්ඨය නැත්තම් පත්‍රයේ අයඩින් දැම්මම තද නිල් පාට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි දම් පාට වෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද වෙන පාට? අයඩින් ද්‍රාවණයේ පාට. අපි දන්නවා අයඩින් ද්‍රාවණය මොකද්ද? ඔව් පිදුරුවන් කහ පාට. නැත්නම් ලා කහ පාට හොරු දුඹුරු පාට ද්‍රාවණයක් තමයි අයඩින් වලට තියෙන්නේ. එහෙමනම් මෙතෙන්ට දාපු අයඩින් වල තියෙන්නේ කහ පැහැයට හොරු දුඹුරු පැහැයක් තියෙන්නේ. ඊළඟට කියනවා අවර්ණ වීදුරු තහඩු වලින් වසා තිබූ කොටස. අවර්ණ වීදුරු තහඩුවෙන් වැසුවා කියලා කියන්නේ ඒකට ආලෝකය යනවා. ආලෝකය ගියා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. එහෙනම් පෘෂ්ඨය හැදෙනවා. එහෙනම් අයඩින් දාපුවම තද නිල් පාට වෙනවා. නැත්නම් දම් පාට දකින්න පුළුවන්. ආලෝකයේ ඍජුව නිරාවරණය වූ කොටස. ඒ කොටස අනිවාර්යයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එහෙනම් පෘෂ්ඨය හැදිලා තියෙනවා. එහෙනම් එතනත් අපිට තද නිල් පාට නැත්නම් දම් පාට යහුරු පැහැයක් දකින්න පුළුවන් වෙනවා. ඒ පිළිතුරු තුනට ඔබට ලකුණු 3ක් ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරමු. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස කියලා එකක් තියෙනවා. අපි බලමු මේක. ආවර්තිතා වග්ගයේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල සංකේත පිළිවෙලින් පහත වග්ගයේ දැක්වේ කියලා කියනවා. දෙවෙනි ආවර්තය අපි දන්නවා මොනවද තියෙන්නේ? ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් සහ නියෝන් කියන මූලද්‍රව්‍ය ටික තමයි තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස අහනවා පහත එක් එක් ප්‍රකාශයට අදාළ මූලද්‍රව්‍යයේ සංකේතය ඉහත වග්ගයෙන් තෝරා දී ඇති තිත්තිර මත ලියන්න කියලා කියනවා. පහසු ප්‍රශ්නයක්. ඔබට මූලද්‍රව්‍ය ටික මතක නම් මේ පිළිතුරු වලට පහසින් පිළිතුරු ලියන්න පුළුවන්. ඒ උපරිම පළමු අයනීකරණ ශක්තියකින් යුක්ත වේ. අපි දන්නවා ආවර්තිතා වග්ගයේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේදී ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වීම සිද්ධ වෙනවා. මතක ඇති මේක රටාව ඔබට මතක ඇති මේ විදිහට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එහෙනම් වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන කාගේද? නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක් වන නියෝන්ගේ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ නියෝන්. ඊළඟට යනවා අවම විද්‍යුත් ඍණතාවයෙන් යුක්ත වේ. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් තමා වෙතට ඇද ගැනීමට තියෙන හැකියාව කියන එක. විද්‍යුත් ඍණතාවය ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන කාර්යය ෆ්ලෝරින්. එහෙමනම් අපෙන් අහන්නේ අඩු මේක. වෙනද ප්‍රශ්නවල ගොඩක් වෙලාවට අහන්නේ වැඩිම විද්‍යුත් ඍණතාවය කියන එක. එතකොට අපි දන්නවා ෆ්ලෝරින් නේ. එහෙනම් අඩුම විද්‍යුත් ඍණතාවය තියෙන ඒ ආවර්තයේ කවුද? කෙලවරේ ඉන්නේ කෙනා නැත්නම් ලිතියම් කියන කෙනා. එයාගේ පරමාණු කාර්ය වැඩි. එයාගේ බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඒක පහසුවෙන් පිට කරන්න පුළුවන්. එහෙනම් දෙන්න ඕන අපිට එයා ඉලෙක්ට්‍රෝන ගන්න නෙමෙයි කැමති පිට කරන්න. එහෙනම් එයාගේ විද්‍යුත් ඍණතාවය අඩුම අගයක් තියෙන ලිතියම් කියන කෙනා. C. දියමන්ති එක් බහුරූපී ආකාරයක් වේ. බහුරූපී මූලද්‍රව්‍යයක් විදිහට මෙතන තියෙන්නේ කවුද? කාබන්. කාබන් වල බහුරූපී ආකාර දෙකක් අපි ප්‍රධාන කතා කරනවා. අස්පටික රූපී කාබන් සහ ස්පටික රූපී කාබන් කියලා. ස්පටික රූපී කාබන් වල තියෙන දියමන්ති සහ අපි කියනවා මිනිරන් කියන දෙක. ඒතර දියමන්ති නම් මොකද්ද? කාබන් වල බහුරූපී ආකාරයක්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ කාබන්. D කියන එක. පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් සහිත ද්වි පරමාණුක අණු ලෙස පවතී. ද්වි පරමාණුක අණු ලෙස පවතිනවලු ත්‍රිත්ව බන්ධනයක්. මෙතන අපි දන්නවා ෆ්ලෝරින්. ෆ්ලෝරින් ස්වභාවයේ තියෙන්නේ ඒක බන්ධනයක් සාධක. ෆ්ලෝරින්ගේ බාහිර කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. මේ ඉලෙක්ට්‍රෝන 7න් ඉලෙක්ට්‍රෝන 2ක් පොදුවේ තියාගෙන
තමයි මෙන්න මේ බන්ධනය. ඒතර ෆ්ලෝරින් ගේ තියෙන්නේ ඒක සහ බන්ධනයක් ෆ්ලෝරින් ගේ තියෙන්නේ. අපි ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් ගේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි. ඒ කියන්නේ 6ක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් අණුවක් ගත්තොත් එතන මොනවද? අපිට පේනවා ද්විත්ව බන්ධනයක්, ද්විත්ව සහ බන්ධනයක් තියෙනවා. මේක තියෙන්නේ ස්වභාවයේ F2 ෆ්ලෝරින්, මේකත් O2. එහෙනම් ද්වි පරමාණුක අණුවක්. ද්වි පරමාණු අණු විදියට තමයි මේවා පවතින්නේ. එහෙනම් අපිට ඕනේ ත්‍රිත්ව බන්ධනය. එහෙනම් කවුද ත්‍රිත්ව බන්ධනයක් හදන්නේ? නයිට්‍රජන්. නයිට්‍රජන් වල අපි දන්නවා බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 5න් ඉලෙක්ට්‍රෝන 3 හවුලේ තබා ගන්නවා. එබනම් ඔන්න නයිට්‍රජන් ද්වි පරමාණු අණුවක් විදියට තියෙනවා ත්‍රිත්ව බන්ධනයක් සහිතව. එවනම් පිළිතුර වෙන්නේ නයිට්‍රජන් කියන එක. ඊළඟට ද්විපරමාණු අණු මෙන්ම ත්‍රිපරමාණු අණු ලෙසද වායු ගෝලයේ පවතී කියලා කියනවා. ද්විපරමාණු අණු කිව්වහම අපි දන්නවා ඔක්සිජන් පරමාණු දෙකේ අණු. පරමාණු තුනේ අණුවක් තියෙන කාගේද? ඕසෝන් කියන. ඕසෝන් කියන එක පරමාණු තුනක් විදිහට ඔක්සිජන් සමග තවත් පරමාණුවක් සම්බන්ධ වෙලා තමයි ඕසෝන් නැත්නම් O3 කියන එක ඇදිලා තියෙන්නේ. එහෙමනම් පිළිතුර වෙන්නේ ඔක්සිජන්. එහෙමනම් ඒ කරුණු පහට අපිට ලකුණු 5ක් ලැබෙනවා. දෙවෙනි කොටස. ලිතියම් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වී සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න. අපි දන්නවා ලිතියම් සහ ඔක්සිජන් හැදෙන සූත්‍රය බලන්න මොකද වෙන්නේ කියලා. අපි දන්නවා ලිතියම් මොන වේ කාණ්ඩෙද තියෙන්නේ? පළවෙනි කාණ්ඩය. ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩය. පළවෙනි කාණ්ඩේ තියෙනවා කියලා කියන්නේ ආගේ සංයුජතාවය එකයි. 6 වෙනි කාණ්ඩේ තියෙන එක්කෙනාගේ සංයුජතාවය 2යි මොකද එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? සංයුජතා මාරු කරගෙන සූත්‍රය ලියනවා Li2O කියන තමයි සූත්‍රය. ඔන්න ලිතියම් ඔක්සයිඩ් කියලා කියන්නේ Li2O කියන සූත්‍රය. පැහැදිලි? ඊළඟට කියනවා ඒකේ තුන්වෙනි කොටස. පහත අයන අතරින් ලිතියම් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වී සෑදෙන සංයෝගයේ අන්තර්ගත කැටායනය හා ඇනායන තෝරා ලියන්න කියලා. කැටායනය හා ඇනායනය තෝරලා ලියන්න. මොකද කැටායනය අපි දන්නවා ලිතියම් කියන එක්කෙනා මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? 2යි 1යි. ඔක්සිජන් කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. මෙයාට ඉලෙක්ට්‍රෝනයක් වැඩි, මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරා නම් ලිතියම් හදන්නේ මොකද්ද? ධන 1 අයනයක් හදනවා. ඉලෙක්ට්‍රෝනය පිට කරපු නිසා. මෙයාට ඉලෙක්ට්‍රෝන 6යි එනම් එයා පිටින් ඉලෙක්ට්‍රෝන 2ක් ගන්නවා. ඉලෙක්ට්‍රෝන 2ක් ගන්නවා නම් එයා මොකද වෙන්න ඕනේ? ඍණ 2 අයනයක් හදනවා. ඔක්සිජන් ඍණ 2 අයනයක් හදනවා. මොකද ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න. එතකොට ඍණ අයන ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවා. ඒ නිසා එයා ඍණ 2 අයනයක් සෑදීම සිදු කරනවා. එhmenan මෙතන තියෙන අයන වෙන්නේ ලිතියම් ධන අයනය සහ ඔක්සිජන් ඍණ 2 කියන අයනය. ලකුණු දෙකක් ලැබෙනවා. ඒකේ හතරවෙනි කොටස. කාබන් හා ෆ්ලෝරින් මූලද්‍රව්‍ය පමණක් අඩංගු වන බහු අවයවීකරණය වීමේ හැකියාව ඇති සරලතම ඒකාවයවික අණුවේ ව්‍යුහය අඳින්න කියලා. කාබන් සහ ෆ්ලෝරින් පමණක් තියෙන බහු අවයවීකරණය වෙන්න පුළුවන් එක. බහු අවයවීකරණය වෙනව නම් ඒ කියන්නේ එතන තියෙන්නේ එතින්. එහෙනම් ෆ්ලෝරින් එක්ක එතින් හදන බන්ධනය තමයි අපි කියනවා ටෙට්‍රාෆ්ලෝරෝඑතින් කියන්නේ. ටෙට්‍රාෆ්ලෝරෝඑතින් කාබන් පරමාණු දෙකක් එක්ක ෆ්ලෝරින් පරමාණු 4ක් සම්බන්ධ වෙලා හදන තමයි ටෙට්‍රාෆ්ලෝරෝඑතින් කියලා කියන්නේ. ටෙට්‍රාෆ්ලෝරෝඑතින්. මේක බහු අවයවීකරණය වීමෙන් හැදෙන්නේ මොකද්ද? පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතින් කියන එක. අනද PTFE කියලා කියනවා. පැහැදිලි? එහෙම නැත්නම් මේක තව විදිහකට කියනවා අපි ටෙෆ්ලෝන් කියන එක. මේක බහු අවයවීකරණය වීමෙන් තමයි ටෙෆ්ලෝන් නැත්නම් අපි කියන නොන් ස්ටික් භාජනවල ආලේප කරන ද්‍රව්‍ය සෑදීම කරන්නේ. ටෙට්‍රාෆ්ලෝරෝඑතින් කියන එක බහු අවයවීකරණයට ලක් වෙනවා. එක ලකුණක් ලැබෙනවා. ඒකේ B කොටස. කැල්සියම් කාබනේට් වලින් ආරම්භ කර සිදු කරන ලද ප්‍රතික්‍රියා මාලාවක් පහත ගැලීම් සටහනින් දැක්වේ. ඔබට පේනවාද ගැලීම් සටහන? කැල්සියම් කාබනේට් ඝණය තියෙනවා. ඒක රත් කරපුවාම හැදෙනවා U ඝණය සහ B වායුව කියන. ඒ කියන්නේ අපි දන්නවා කැල්සියම් කාබනේට්
CO3 කියන එක පත් කරපුවාම හැදෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ මොකද මේකේ කියන විදිහට නම් U කියන එක සහ B කියන දෙක විදිහට තමයි. ඊළඟට කියනවා මේ U කියන එක කැල්සියම් ඔක්සයිඩ් කියන එකට ජලය එකතු කරනවා. ජලයේ සුළු ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම එකතු වුණාම හැදෙනවා මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීම සිදු. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක වැඩිපුර ජලය එකතු කිරීමේදී කැල්සියම් එකතු කරලා පෙරනවා කියලා කියනවා. නැත්නම් මෙතන එහෙම හැදෙන්නේ මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තමයි හැදෙන්නේ. අවර්ණ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. මෙතන ඝන ද්‍රව්‍ය මේක අපි කියනවා ඝනයක් විදියට පවතින්නේ. මේක ද්‍රාවණයක් විදියට පවතිනවා. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුළට V කියන එක V කියලා කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරපුවාම කැල්සියම් කාබනේට් හැදෙනව නේද? අපි දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුළට කාබන් ඩයොක්සයිඩ් යවුවාම කිරි පැහැයට හැරෙනවා. මේ කිරි පැහැයට හැරෙන්න හේතුව තමයි කැල්සියම් කාබනේට් සැදී. එනම් මොන කැල්සියම් කාබනේට් එහෙමනම් මෙන්න ඔබෙන් අහන ප්‍රශ්න. X ද්‍රාවණය තුලින් V වායුව බුබුලණය කරන විට අවලම්බනයක් ලෙසින් ඝන කැල්සියම් කාබනේට් සෑදෙන බැවින් ද්‍රාවණයේ කිරි පැහැදී. මේක කියලා තියෙනවා. මෙම නිරීක්ෂණය V වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාවක් ලෙසද භාවිතාවේ අපි විද්‍යාගාරයේ පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාව තමයි මේ තියෙන්නේ. එන්න අහනවා පළවෙනි කොටසේ U හා W සංයෝගවල රසායනික සූත්‍රය. මොකද U කියලා කියන්නේ? අන්න U කියලා කියන්නේ මෙතන තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. මෙතන තමයි W. W කියන්නේ මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න සූත්‍ර රසායනික සූත්‍ර කැල්සියම් ඔක්සයිඩ් CaO කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH twice කියන එක. හරිද? මේ රසායනික සූත්‍ර ලියන්න ඕනේ. එහෙම නැත්නම් මොකද සූත්‍ර ලියන්න කියලා තමයි කියලා දෙන්නේ. සූත්‍ර නැතුව අපි අකුරෙන් ලිව්වට අපිට ලකුණු හම්බෙන්නේ නෑ මතක තියාගන්න. ලකුණු දෙකක් ලැබෙනවා අපිට. ඒක දෙවෙනි කොටසේ අහනවා පහත එක් වගන්ති වලින් නිවැරදි අදහසක් ප්‍රකාශ වන පරිදි තද කළු අකුරෙන් මුද්‍රිත එක් වචනයක් කපා හරින්න කියලා කියනවා. මොකද්ද? පළවෙනි එක කියනවා A කියන එක U ඝනය ආම්ලික බාෂ්පික කියලා දෙකක් තියෙනවා. U කියන්නේ කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් කියන්නේ ලෝහ ඔක්සයිඩයක්. ලෝහ ඔක්සයිඩයක් නම් ඒක බාෂ්පිකයි. එහෙනම් කපන්න ඕනේ මොකද්ද? ආම්ලික කියන වචනේ කපලා දාන්න පුළුවන්. ඒකේ B කොටසේ කියනවා U ඝනයෙහි පවතින බන්ධනය අයනික සහ සංයුජ වේ කියලා කියන්නේ. මොකද U කියන්නේ කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් කියන්නේ ලෝහයක්. ලෝහයක් හදනවා නම් වෙනත් පරමාණුවක් සමග බන්ධනයක්. ඒක අනිවාර්යයෙන්ම අයනික බන්ධනයක්. එහෙනම් කපන්න ඕනේ මොකද්ද? සහසංයුජ බන්ධන කියන එක තමයි කපන්න ඕනේ. ඊළඟට C කොටස කියනවා V වායුව දිය වූ ජලයේ ද්‍රාවණයක pH අගය 7ට වඩා අඩු වේ වැඩි වේ කියලා. U වායුව කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් දිය වෙච්ච ජලීය ද්‍රාවණයක. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවක්. ආම්ලික වායුවක් ජලයේ දිය වුණාම හැදෙන්නේ අම්ලයක්. අපි දන්නවා කාබනික් අම්ලය හැදෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණාම හැදෙනවා කාබනික් අම්ලය. අපි දන්නවා සෝඩා වතුර කියන්නේ වැඩි පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දිය කරලා සාදාගත්ත ද්‍රාවණයක්. එහෙනම් ඒක ආම්ලික ද්‍රාවණයක්. එහෙනම් pH එකේ මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න. එහෙනම් අපි කපන්න ඕනේ වැඩි වේ කියන එක කපන්න. ඒකේ තුන්වෙනි කොටස. X හා V අතර ප්‍රතික්‍රියාවෙන් ඇතිවන කිරි පැහැති ද්‍රාවණය තුලින් V වායුව වැඩිපුර බුබුලණය කරන විට කුමක් දක්නට ලැබෙයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රාවණය තුලින් කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර බුබුලණය කරනවා. වැඩිපුර බුබුලණය කරාම මොකද වෙන්නේ? කැල්සියම් බයිකාබනේට් කියන එක හැදෙනවා. කැල්සියම් බයිකාබනේට් කියන්නේ අවර්ණ ද්‍රාවණය. දැන් කැල්සියම් කාබනේට් කියන්නේ කිරි පාටයි. දැන් කැල්සියම් බයිකාබනේට් කියන්නේ අවර්ණ ද්‍රාවණයක්. එහෙනම් මේ ද්‍රාවණය අවර්ණ වීම සිද්ධ වෙනවා. නම ලියන්න ඕනේ අවර්ණ වේ කියලා. හොඳයි ලකුණු එකක් හම්බෙනවා. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. අපි ඒ කොටස කියන එකට යමු. ගුරුවරයෙකු විසින් සිසුන්ට පහත දැක්වෙන ද්‍රව්‍ය හා උපකරණ සපයන ලදී. ඔන්න බලන්න දීලා තියෙන උපකරණ ලෑස්තුව.
නික්‍රෝම් කම්බි නගරයක්, වියලි කෝෂ 4ක්, ඇමීටරයක්, ස්විචයක්, වෝල්ට් මීටරයක්, ධාරා නියාමකයක්, සම්බන්ධක කම්බි. රූපයේ දැක්වෙන්නේ නික්‍රෝම් කම්බි නගරයේ දෙකළවර විභවාන්තරය සහ එතුලින් ගලා යන විද්‍යුත් ධාරාව අතර සම්බන්ධතාව පරීක්ෂා කිරීම සඳහා එම සිසුන් විසින් සකස් වන ලද ඇටෝමක අසම්පූර්ණ පරිපථ සටහනකි. මෙන්න පරිපථ සටහනක් ඇදලා තියෙනවා. ඔබට පේනවා මම හිතන්නේ පරිපථ සටහන බලන්න. මෙන්න මේ වගේ පරිපථ සටහනක් තමයි දීලා තියෙන්නේ. මෙතන වෝල්ට් මීටරයක් දක්වලා තියෙනවා. පේනවනේ පරිපථ සටහන. කෝෂ 4ක් තියෙනවා, කම්බි නගරයක් තියෙනවා, වෝල්ට් මීටරය සම්බන්ධ කරලා තියෙනවා, විචල්්‍ය ප්‍රතිරෝධකය සම්බන්ධ කරලා තියෙනවා මෙතන විචල්්‍ය ප්‍රතිරෝධකය නැත්නම් කියන ධාරා නියාමකය, මෙතන ස්විචය සම්බන්ධ කරලා තියෙනවා, මෙතන හිස්තරක් තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නය අහනවා වියලි කෝෂ පරිපථයට සම්බන්ධ කර ඇති ආකාරය කුමන නමකින් හැඳින්වේ? කොහොම සම්බන්ධ කරලා තියෙන්නේ එකකට පසු එකක් විදියට. ඒ කියන්නේ ධන ඍණ ආදී වශයෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ විදිහට සම්බන්ධ කරනකොට අපි කියනවා ශ්‍රේණිගත ක්‍රමය නැත්නම් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම කියලා. එක ලකුණක් ලැබෙනවා. ඒක දෙවෙනි කොටස අහනවා x සහ y අග්‍ර අතරට සම්බන්ධ කළ යුතු උපකරණයේ සම්මත සංකේතය පරිපථ සටහනෙහි අදී. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනේ මේ උපකරණ. අපි දැන් මේක කිව්වා මොකක්ද කරන්න ඕනේ? දෙකළවර විභවාන්තරය සහ ගලා යන ධාරාව මනින්න. විභවාන්තරය මනින්න තමයි මේ වෝල්ට් මීටරය හයි කරලා තියෙන්නේ. ධාරාව මනින්න නම් අපි සම්බන්ධ කරන්න ඕනේ ඇමීටරයක්. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනේ ඇමීටරයක. ඔබ මෙතනදී සිහි තබා ගත යුතු කරුණක් තියෙනවා. මෙතන මේ ප්‍රශ්නේ අහලා නැහැ මේක. නමුත් ගොඩක් අවස්ථාවලදී මෙහෙම අහනවා. මේ උපකරණ සම්බන්ධ කිරීමේදී ඒවායේ අග්‍ර නිවැරදිව සම්බන්ධ කරන්න. අපි දන්නා මේ පරිපථයේ මේ කෝෂයේ ධනාග්‍රය මෙන්න ඍණාග්‍රය ධනාග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ වෝල්ට් මීටරයේ ධනාග්‍රය ඍණාග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ වෝල්ට් මීටරයේ ඍණාග්‍රය. ඒ වගේම තමයි ඇමීටරය ගත්තොත් ධනාග්‍රයට සම්බන්ධ කරන්නේ ඇමීටරයේ ධනාග්‍රය ඍණාග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ ඇමීටරයේ ඍණාග්‍රය. ඔබ විශේෂයෙන් මතක තියාගත්තොත් වැදගත් වෙනවා ඔබට. හොඳයි. ඔන්න පරිපථ සටහන අඳින්න තියෙනවා එක ලකුණක් ලැබෙනවා. ඒකේ තුන්වෙනි කොටස අහනවා මෙම පරිපථයට ධාරා නියාමකයක් සම්බන්ධ කර ඇත්තේ මෙන්න ධාරා නියාමකය සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද? පරිපථයේ ගලන ධාරාව වෙනස් කිරීමට. පරිපථයේ ගලන ධාරාව වෙනස් කළා ඒ ධාරාවට අනුරූපව වෝල්ට් මීටර පාඨාංකය ලබා ගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මෙතන අපිට මොකද්ද? වෝල්ට් මීටර පාඨාංකය ලබා ගැනීම නැත්නම් වෙනස් කිරීම එහෙම නැත්නම් පරිපථය තුල ගලන ධාරාව වෙනස් කිරීම කියලා කියන්න පුළුවන්. එක ලකුණක් ලැබෙනවා. හතරවෙනි කොටස අහනවා නිවැරදිව පරිපථය සම්පූර්ණ කිරීමෙන් පසුව දිගු වේලාවක් ස්විචය සම්මත කර තැබුවහොත් ඇතිවිය හැකි තත්ත්වයක් සඳහන් කරනවා. අපි දන්නවා මේ පරීක්ෂණය කරද්දී අපි එක එක පාඨාංක ලබා ගැනීමේදී ස්විචය ඒ අවස්ථාවේදී ඔන් කරලා නැවත ඕෆ් කරන්න ඕනේ. ඒ මොකද ස්විච් එක දිගටම ඔන් කරලා තිබුණොත් ධාරාව ගලද්දී පරිපථයේ කම්බි රත් වීම සිද්ධ වෙනවා. ඒතර කම්බි රත් වීමේ කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම සිද්ධ වෙනවා. උෂ්ණත්වය වෙනස් වුනහම මේ කියන සම්බන්ධතාවය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මතක ඇති ඔබට ඕම්ගේ නියමයේ කියනවා මොකද්ද? උෂ්ණත්වයේ නියත විට සන්නායකයක දෙකළවර විභවාන්තරය ඒ තුලින් කරන ධාරාවට අනුරූපව සමානුපාතික වේ කියලා. එහෙනම් උෂ්ණත්වයේ නියත කරන්න ඕනේ කියන එක යා කියලා තියෙනවා. එහෙනම් මේ කම්බි තුලින් ධාරාව ගණන ආකාරයට මේක සම්බන්ධ කරලා තියුවොත් කම්බි රත් වීම සිද්ධ වෙනවා. ඒක තමයි ඇති වෙන දෝෂය. ඒ නිසා ධාරාව අඩු වීම සහ විභවාන්තරය අඩු වීම සිද්ධ වෙන්න පුළුවන්. කම්බි රත් වෙනවා කියලා කියන්නේ කෝෂ වලින් ධාරාවක් ලබා ගන්නවා. ඒත් කෝෂ වලින් ධාරාවක් ලබා ගන්නකොට ඒවා ෂේ වීම සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඒවායේ විභවාන්තරය අඩු වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ලියන්න ඕන පිළිතුර මේ කම්බි දකරය රත් වීම කියන එක තමයි වැදගත්ම පිළිතුර. එහෙම නැත්නම් ඔබට කියන්න පුළුවන් මේ ධාරාව ලබා ගැනීම නිසා කෝෂ විසර්ජනය වීම වගේ උත්තරයක් නැත්නම් බැටරි බැසීම කියන එක කියන්න පුළුවන්. එක ලකුණක් ලැබෙනවා.
පරීක්ෂණයෙන් ලද පාඨාංක ඇසුරින් අඳින ලද බීට එදිරිව I ප්‍රස්ථාරයේ මෙහි දැක්වේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් නිරූපණය වන භෞතික රාශිය කුමක්ද කියලා. මෙන්න මේකට අදාළ ප්‍රස්ථාරය දීලා තියෙනවා. ප්‍රස්ථාරය දීලා තියෙනවා I ට එදිරිව B ප්‍රස්ථාරගත කරපුවාම මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. මතක තියාගන්න මේ ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වුණොත් විතරයි ඕම්ගේ නියමය සත්‍ය වෙන්නේ. එහෙනම් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් ආවා කියන්නේ ඕම්ගේ නියමයේ සත්‍යයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේගොල්ලෝ අහන්නේ මේකේ අනුක්‍රමණයෙන් නිරූපණය වන භෞතික රාශිය. මොකද අනුක්‍රමණය කියලා කියන්නේ? අනුක්‍රමණය m කියලා කියනවා. m කියන්නේ මොකද්ද? අපි දන්නවා v අක්ෂයේ පාඨාංකයේ බෙදීම y අක්ෂයේ පාඨාංකයේ බෙදීම x අක්ෂයේ පාඨාංකය. y සමානයි mx කියන ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් y බෙදීම x. මේකේ y කියලා කියන්නේ මොකද්ද? v. x කියලා කියන්නේ i. එහෙනම් මේකේ අනුක්‍රමණය m සමානයි y බෙදීම x. y කියලා කියන්නේ v මෝල් මීටර පාඨාංකය. x කියලා කියන්නේ i ඇමීටර පාඨාංකය. v බෙදීම i කියලා කියන්නේ මොකද්ද? r. v බෙදීම i කියලා කියන්නේ r. ප්‍රතිරෝධය. එහෙනම් මේක අනුක්‍රමණය මගින් ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධය ලැබෙන්නේ. එhmenan පිළිතුර වෙන්න ඕනේ ප්‍රතිරෝධය. ඒක ලකුණක් ලැබෙනවා. B කොටස. ලෝහමය ප්‍රතිමාවක ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීමට සිසු කණ්ඩායමක් විසින් පහත ක්‍රියාකාරකම් සිදු කරන ලදී. ප්‍රතිමාවේ හිස හා දෙපස තිරස් බිමක තබා ඇති සර්ව සම x හා y තුලා දෙකක සුමට තැටි මත රූපයේ දැක්වෙන පරිදි තබන ලදී. එවිට x තුලාවේ පාඨාංකය 250 නිව්ටන් වූ අතර y තුලාවේ පාඨාංකය 150 නිව්ටන්. ප්‍රශ්න පැහැදිලිද? අපිට ඕනේ කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රතිමාවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න තමයි අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. පේනවා තුලා දෙකක් මත x සහ y කියන තැටි තරාදි දෙකක් මත මේ ප්‍රතිමාව තියලා තියෙනවා. බලන්න. ඒකේ පළවෙනි එක අහනවා ප්‍රතිමාවේ සමතුලිතතාව සඳහා ක්‍රියා කරන බල මොනවාද කියලා. දැන් මේ ප්‍රතිමාව මම බලන්න ප්‍රතිමාව සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා මේ ප්‍රතිමාව මෙහෙම තියලා තියෙනවා. මෙතන එක තරාදියක් තියලා තියෙනවා. හරිද? මෙතන තව තරාදියක් තියලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ බර මෙහෙට ක්‍රියාත්මක වෙනවා W කියලා. මේ තරාදියෙන් ඉහළට ක්‍රියාත්මක වෙනවා බලයක්. මෙතන අපි කියනවා මේ තරාදියේ R කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ තරාදිය මත ක්‍රියාත්මක වෙනවා බලයක්. ඒක කියනවා S කියලා. එහෙනම් මේ පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් මෙන්න මේ බල තුන මේ කියන්නේ සමාන්තර බල තුනක් යටතේ තමයි මේ පද්ධතිය සමතුලිතව තියෙන්නේ. මේක අපිට බර ක්‍රියාත්මක වීම නිසා මෙතන පෙන්වුම් කරලා තියෙන්නේ අභිලම්බ තෙරපුම් බලය කියන එක. ඔන්න. එහෙනම් මේ සමතුලිතතාව කෙරේ බලපාන බල මොනවද? W, R සහ S කියන බල තමයි සමතුලිතතාව කෙරෙහි බලපෑම සිද්ධ වෙන්නේ. W කියන්නේ ප්‍රතිමාවේ බර, R කියලා කියන්නේ X කියන තරාදියේ අභිලම්බ ප්‍රතික්‍රියාව, S කියලා කියන්නේ y කියන තරාදියේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ. ඔන්න ඔය තුන ලකුණු කරලා තියෙනවා නම් තුන ලියලා තියෙනවා නම් ලකුණු තුනක් ලැබෙනවා. දෙවෙනි එක අහනවා ප්‍රතිමාවේ A ලක්ෂ්‍ය හරහා ප්‍රතික්‍රියාව R හා B ලක්ෂ්‍ය හරහා ප්‍රතික්‍රියාව S කොපමණයි? මේ ලක්ෂ්‍ය හරහා ප්‍රතික්‍රියාව කියන්නේ R කියන්නේ. අපි දන්නවා මේ තරාදියේ පාඨාංකය මොකද ආවේ? මේ තරාදියේ පාඨාංකය කියනවා කීයක්ද? 250. පාඨාංකය 250 නේද? මේ තරාදියේ පාඨාංකය කීයද දෙන්නේ? 150 නේද? එහෙමනම් ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? මේකට සමාන හා විරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් R කියන්නේ 250 නිව්ටන්. මේකට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් කියනවා. එහෙනම් S කියන්නේ 150 නිව්ටන්. ඔන්න ඔය දෙක තමයි කියන්නේ. ඒ වලුවත් ලකුණු දෙකක් ලැබෙනවා. දැන් ප්‍රතිමාවේ බර කොහොමද කියලා අහනවා. මේ මොකද්ද? සමතුලිත පද්ධතියක්. බල තුනක් යටතේ සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙනවා නම් මෙන්න මේ බල දෙකේ එකතුව නැත්නම් සංප්‍රයුක්තය මේ බලයට සමානයි කියලා. එහෙනම් මේක සමතුලිතව තියෙනවා නම් W සමානයි මේ බල දෙකේ එකතුව. එහෙනම් R සහ S වල එකතුව එන්නේ ඒ කියන්නේ 400යි නිව්ටන්. මේ කියන්නේ මේ සම්බන්ධතාවය එන්නේ W සමානයි R ධන S. එහෙනම් R කියන්නේ 250යි S කියන්නේ 150යි. එහෙනම් W කියන්නේ නිව්ටන් 400.
නිව්ටන් 400යි කියලා. පැහැදිලි? එක ලකුණක් ලැබෙනවා. හතරවෙනි කොටස. ප්‍රතිමාවේ ගුරුත්ව කේන්ද්‍රය වන G ලක්ෂයට A සිට දුර d වේ. මෙන්න මේ G කියලා ලක්ෂය තමයි මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්නේ. මෙතන තමයි අපි කියනවා A කියලා කියන්නේ. මෙතන B කියලා කියනවා. මෙතන ඉඳලා මේ තියෙන දුර d කියලා කියනවා. සිම්පල් d අපිට දක්වලා තියෙනවා මේ දුර d ලු. A ලක්ෂය වටා ප්‍රතිමාවේ බලෙහි ගූර්ණය d ඇසුරෙන් කියන්නේ. A වටා බලෙහි ගූර්ණය මෙන්න. ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. බලන්න ගූර්ණය මොකද්ද? ගූර්ණය සමානයි බලය වැඩි කිරීම ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. දැන් බලය කීයද W? W ගුණ කිරීම D. එහෙනම් උත්තරේ එන්නේ WD. හරිද? ගූර්ණය එන්නේ නිව්ටන් මීටර වලින්. ඒකකේ අපිට දාන්න පුළුවන් නිව්ටන් මීටර කියලා. පැහැදිලිද උන ගූර්ණය. කාට හරි ඕන නම් මේක දැන් අපි මෙතන හොයාගත්තනේ W කියන එක 400යි කියලා. W කියන එක 400යි කියලා හොයාගත්ත නිසා කාට හරි ඕන නම් 400 ගුණ කිරීම D කියලා නැත්නම් 400යි D කියලා ලියන්න පුළුවන්. 400 හොයාගෙන තියෙන නිසා. හැබැයි මෙතන මේගොල්ලෝ විශේෂයෙන් කියලා නැහැ. ගූර්ණය D ඇසුරෙන් සොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ D කියන එක අපිට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. එක ලකුණක් ලැබෙනවා ඔබට. පස්සේ කොටස. A ලක්ෂ්‍ය වටා S ප්‍රතික්‍රියාවෙන් නැති කරන ගූර්ණය කොහොමද කියලා. A ලක්ෂ්‍ය වටා S ප්‍රතික්‍රියාවෙන් නැති කරන ගූර්ණය. බලන්න S ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේක. මෙන්න මේක තමයි ලක්ෂ්‍ය. මේ ලක්ෂ්‍ය වටා මේකෙන් ඇති කරන ගූර්ණය කියන්නේ වාමාවර්ත ගූර්ණය. එහෙනම් මේ ගූර්ණය කොහොමද අපි ගන්නෙ? බලන්න මෙතන S කියන්නේ කීයද? 150යි. දුර මෙතන ඉඳලා මෙතෙන්ට දීලා තියෙනවා. දුර කොච්චරද? මීටර් 2යි කියලා දීලා. මීටර් 2යි කියලා දීලා. එහෙනම් ගූර්ණය එනවා F කියලා කියන්නේ 150 වැඩි කිරීම 2. එහෙනම් 300යි නිව්ටන් මීටර. ඔන්න. එහෙනම් S වටා ගූර්ණය. S වටා වාමාවර්ත ගූර්ණය කියලා අපිට ගන්න. S වටා වාමාවර්ත ගූර්ණය නිව්ටන් මීටර 300යි කියලා ගන්න. ඔබට එක ලකුණක් ලැබෙනවා ඒක. ඒකේ හතරවෙනි කොටස යහනවා A ලක්ෂ්‍ය වටා S මෙන් ඇති කරන වාමාවර්ත ගූර්ණය A ලක්ෂ්‍ය වටා W බර මගින් ඇති කරන දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන වේ. එහෙමනම් D වල අගයවන්නේ. ඔන්න කියන කතන්දරය. S වටා වාමාවර්ත A වටා වාමාවර්ත ගූර්ණය A වටා දක්ෂිනාවර්ත ගූර්ණයට සමානයි. එහෙනම් අපි මොකක්ද කියන්නේ? A ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණය සමාන වෙනවලු A ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමානයි. ඒ වාමාවර්ත ගූර්ණය කියලා කියන්නේ මෙන්න මේ S කියන්නේ 150 ගුණ කිරීම 2. W මගින් ඇති කරන දක්ෂිනාවර්ත ගූර්ණය කියන්නේ W කියන්නේ 400 ගුණ කිරීම D. හරිද? එතකොට ඔන්න ඔක තමයි ඉන්නේ. 400 ගුණ කිරීම D සමානයි නිව්ටන් මීටර. එහෙනම් මොකද අපි දැන් හොයන්න ඕනේ? D හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම අපි 400ෙන් බෙදෙනවා. එහෙනම් මේ දෙපැත්ත 400ෙන් අපිට බෙදන්න පුළුවන්. බෙදුවාම මේක කැපෙනවා. එහෙනම් D කියන එකට අගයක් එනවා. කොච්චරද? මෙතන බිඳුව කපන්න පුළුවන් අපිට. දෙවරක් එකයි දෙවරක් 20යි. 15 බෙදීම 20. නැත්තම් අපිට ගන්න පුළුවන් මොකද්ද? 0.75 මීටර. ඔන්න D කියන්නේ 0.75 මීටර. නැත්නම් 4න් 3යි මීටර කියලා ගන්න පුළුවන්. ඕන නම් 5 වරක් 3යි 5 වරක් 4යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මීටර 4න් 3යි නැත්නම් මීටර 0.75 කියලා D වල අගය ලබා ගන්න පුළුවන්. එhmenan ඔබට මේකට ලකුණු දෙකක් ලැබෙනවා. මෙන්න මේ සම්බන්ධතාවය දැක්වීම. මේ වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමානයි කියලා දැක්වීමට එක ලකුණක් ලැබෙනවා. අවසාන පිළිතුර ලබා ගන්නට තවත් ලකුණක් ඔබට ලැබෙනවා. එහෙනම් ලකුණු දෙකක් ලැබෙනවා. එමුනම් ඔය අපි හතරවෙනි ප්‍රශ්නය ගැන තමයි කතා කරන්නේ. මම හිතනවා ඔබගේ පිළිතුරු සමග මේ අපි සාකච්ඡා කරපු පිළිතුරු සංසන්දනය කරන්න ඇති. ඒ වගේ ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණය මේකෙන් දැනගන්න පුළුවන්. අපිට ලකුණු ලබා ගැනීම නෙවෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ කරුණු කොහොමද අපි සමාලෝචනය කරන්නේ කියන එක ගැන. මොකද මේ අපි සමාලෝචනය කරන කරුණු
ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී ඔබට වැදගත් වෙන්න පුළුවන්. එhmenan මේ ඊළඟට අපි හම්බ වෙමු 2019 වසරේ දෙවැනි කොටසේ B කොටස නැත්නම් රචනා ප්‍රශ්න කොටස සමග. එහෙනම් ආයුබෝවන්.